කොහොමද අපි A level වැඩ කරන්න ඕනේ? ඉස්සලම මම ජූලි පළවෙනිදා ඉඳලා එතනින් එහා ටික පස්සේ කියන්නම්. ජූනි මාසේ කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක කියන්නම්. හරි. පුතේ මම මේ කතා කරන දේවල් කෙමිස්ට්‍රි වලට අදාළව මම කතා කරන්නේ මගේ සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි නිසා. හරි. හැබැයි අනික් සබ්ජෙක්ට් දෙකටමත් මේක වළංගුයි. ඒ කියන්නේ අපි දැන් අවුරුදු 10කටත් වඩා මේක උගන්වලා රිසල්ට්ස් කාලයක් තිස්සේ හොඳම මට්ටමින් හදලා හරි අපි විෂය ඇතුලේ කරන්න තියෙන වැඩ ටිකක් කළා. ඒ ඔක්කොම බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්කනේ කතා කරන්නේ. ඒ නිසා මේ පුරුදු වෙන්න හිතට එන දේවල් කියනව නෙමෙයි මේ අපි කතා කරන්නේ. ඔයාලට අනිවාර්යෙන්ම වෙන විකල්ප නැති ගොඩ යන්න තියෙන ක්‍රමය. හරි. දැන් ජූනි මාසෙට පාඩම් කරන ප්ලෑන් එක හදාගන්න ඉස්සලම පාඩම් කරන ප්ලෑන් එකක තියෙන්න ඕනේ අංග මොනවද කියලා දැනගන්න ඕනේ. හරි. සාමාන්‍යයෙන් අපි A level වල යම් තෝරාගත්ත සබ්ජෙක්ට් එකකට ලෑස්ති වෙනකොට හරි ඒ පාඩම් කරන ක්‍රියාවලිය ඇතුලේ ප්‍රධාන අංග තුනක් කවර් වෙනවා. ඒ අංග තුන තමයි එක ඒ සතියේ උගන්වන දේවල් තේරෙන්නේ නැතිව අවුල් සහගත වෙන්නේ නැතුව ඒ සතියේ ගොඩ දාගන්න ක්‍රමයක් අපේ පාඩම් කරන ප්ලෑන් එකේ තියෙන්න ඕනේ පුතේ. දෙක කලින් උගන්වපු තියරි අමතක වෙන්නේ නැතුව කාලයක් යනකොට අමතක වෙනවනේ. අපි අද ඉගෙන ගන්න දේ අද හොඳට තේරුණාට මාසයක් විතර පොතක් අතින් අතල්ලන්න නැතුව හිටියොත් 60%ක් 70ක් තේරෙන්නේ. මාස දෙකක් විතර බලන්න නැතුව හිටියොත් අන්තිමට තේරෙන්නේ නැති තරමටම පල්ලෙහාට වැටෙනවා. ඒතර කලින් උගන්වපු දේවල් අමතක වෙන්නේ නැතුව මතක් කර ගැනීමේ ක්‍රමයක් අපේ පාඩම් කරන ප්ලෑන් එකේ තියෙන්න ඕනේ. හරි. ඊළඟට අපි A level O level වලට සංසන්දනාත්මකව වෙනස්කමක් බැලුවොතින් එහෙම තව ප්‍රධාන වෙනස්කමක් තමයි පුතේ O level වල අච්චු පොතේ තියරි ටික ඔක්කොම අපිට පුළුවන් නම් හරි ඊට අමතරව අර තියෙන උදාහරණයක් දෙකක් ෂේප් එකේ දැක්කොත් අය කරගන්න පුළුවන් මට්ටමේ ඉන්නවා නම් සාමාන්‍යයෙන් 75ක 80ක ලකුණකට ගිය හැකි A level වල එකේ ඉඳලා 14ට මුළු පාඩම් 14ෙම කටපාඩමින් ඇස්පියාගෙන කියන් යන්න පුළුවන් වුණත් අපිට ලකුණු උපරිම 50යි ගන්න පුළුවන්. අර ඒ කියන්නේ S එකක් C එකක් අතර රිසල්ට් එකක් ගන්න පුළුවන්. එතනින් උඩ A එකකට B එකකට යන්න නම් ඒ තියරි ප්‍රශ්නවල කොහොමද යෙදෙන්නේ කියන එක ගොඩ එක එක විදිහේ අභ්‍යාස කරලා හුරු වෙලා හුරුව තියෙන්න ඕනේ. යම්කිසි තියරියක් කොහොමද ප්‍රශ්න වලට යෙදෙන්නේ කියලා ප්‍රැක්ටිස් කරනකොට අපි කියන්නේ පුතේ ඒ තියරියේ ඇප්ලිකේෂන්ස් යෙදීම් ප්‍රැක්ටිස් කරනවා කියලා. අන්නේ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. පාස් පේපර්ස් ප්‍රශ්න සහ අලුත් ප්‍රශ්න කරලා. ඒතර ප්‍රශ්න කරන්න තියෙන රිසෝසස් හතරක් තියෙනවා. එකක් පාස් පේපර්ස්. ඒ කියන්නේ තියරිය ඇප්ලයි වෙන හැටි තේරුම් ගන්න යෙදීම් පුරුදු වෙන්න පුළුවන් රිසෝසස් සම්පත් හතරක් තියෙනවා. එකක් පාස් පේපර්ස්. අනික එක ටර්ම් ටෙස්ට් පේපර්ස්. අනික ඒවා අපි අපේ අත්දැකීමෙන් ගුරුවරු විදිහට ටියුට් වලට දාලා ඊට පස්සේ පේපර්ස් වලට දාලා දෙන අලුත් ප්‍රශ්න. හතරවෙනි රිසෝස් එක තමයි පුතේ මේ එක එක පාඩමට අදාළව එක එක ගුරුවරු පබ්ලිෂ් කරලා තියෙන පොත් බුක් ෂොප් වල ගන්න තියෙනවනේ. ඒතර ලංකාවේ ලෝකල් ඒවා වෙන්න පුළුවන්, ජාත්‍යන්තර පොත් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ ප්‍රශ්න කරලා ගන්න හුරු. ඔන්න ඔය රිසෝසස් හතරෙන් ප්‍රශ්න කරන්න ඕනේ. හරි. එතකොට මම චුට්ටක් අද ජූනි මාසේ මුලම මේ වෙලාව අරගෙන මේ මාසේ ප්ලෑන් එක ගන්න හැටි කියලා දෙනවා. මොකද දැන් සිලබස් එක ඉවර කරගන්නවත් ඒ සතියට අදාළ වැඩ ටික ඉවර කරගන්නවත් මට ප්‍රශ්න නැහැ. මොකද පැය එකමාරේ දෙකේ සෙෂන්ස් දෙක ගානේ යන නිසා ඔයාලට කොහොමත් තියරි පන්තිය මම කරා නම් පැය 6ක විතර කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය මට සතියක් ඇතුලේ දැන් කරන්න පුළුවන් නිසා. හරි. මේ ප්ලෑන් එක මාර වටිනවා. පළවෙනි වතාවට තමයි දැන් මාස දෙකක් විතර ගෙවිලා මම ඔයාලට ඉන් ඩීටේල් ප්ලෑන් එකක් හදන හැටි කියලා දෙන්නේ. මේ ටික හරියට අල්ලගන්න. හරි? හරි. ඒතර පාඩම් කරන ප්ලෑන් එකක අංග තුනක් තියෙන්න ඕනේ. ප්ලෑන් එකක් කියන්නේ මොකක්ද කියන එකත් කියලා දීලම ජූනි මාසේ ප්ලෑන් කරන්න මම ඔයාලත් එක්ක. මොනවද මේ ප්ලෑන් එකේ තියෙන්න ඕනේ අංග තුන පුතේ? දැනට උගන්නන ඒවා, හරි? දැනට උගන්නන ඒවා ගොඩ ගැහෙන්නේ නැතුව ඒ සතිය ටිකේ සතිය පාඩම් කර ගැනීම ජූනි මාසේ කෙමිස්ට්‍රි ප්ලෑන් එක ඇතුලේ ප්‍රධාන අංගයක් වෙනවා. හරි. කලින් උගන්නලා තියෙන ඒවා හරි. කලින් උගන්නලා තියෙන ඒවා
අය මේ මාසය ඇතුලේ සම්පූර්ණයෙන් එක රවුමක් පාඩම් කරගන්න ඕනේ. මොකද මේ මාසෙ ඉවර වෙද්දි ජූනි 30 වෙනිදා වෙද්දි පළවෙනි පාඩම කම්ප්ලීට්ලා ඒ chapter එක අපි ඉවර කරනවා. ජූලි මුල සති දෙවෙනි පාඩම පටන් ගන්නවා. ඊළඟට ඇප්ලිකේෂන්ස් ඉගෙනගත්ත තියරි කොහොමද එක එක වර්ගයේ ප්‍රශ්නවල මේ පාඩමෙන් එක එක තැන්වල අහලා තියෙන්නේ කියන එක අපි හුරු වෙන්න ඕනේ. ඇප්ලිකේෂන්ස් ටික කවර් කරගන්න ඕනේ. ඒතර දැනට කරන වැඩ ටික පිළිවෙලට කරගෙන යෑම ගොඩ ගැහෙන්නේ නැතුව කලින් කරලා තියෙන ඒවා ඔක්කොම නැවත පාඩම් කර ගැනීම ඊට පස්සේ ඉගෙනගෙන තියෙන සියලු තියරි ප්‍රශ්නවල අහලා තියෙන දේවල් මේ ප්‍රශ්නවල කොහොමද අහලා තියෙන්නේ කියන අත්දැකීම් ලබා ගැනීම ඔන්න ඔය වැඩ තුන තමයි වෙන්න ඕනේ. හරි. එතකොට දැනට කරන වැඩ ටික කරන් යනවා කියලා අපිට ජූනි මාසේ කරන්න තියෙන පුතේ 4 මේ 5 වෙනි chapter එකයි 6 වෙනි chapter එකයි ඉවර කරගන්න එක. හරි. අපි දැන් ඉන්නේ මේ 5 වෙනි chapter එකේනේ. ඒතර 5යි 6යි chapters දෙක මේ මාසය ඇතුලේ ඒ සතිය වැඩ ඒ සතිය කරගෙන ඉවර කරගන්න ඕනේ. කලින් කරපුවා පාඩම් කරනවා කියලා 1 2 3 4 කියන chapters 4 පාඩම් කරලා ඉවර කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මේ පාඩමේ අපි ඉගෙනගත්ත දේවල් එක එක විදිහට ප්‍රශ්නවල කොහොමද අහලා තියෙන්නේ කියන හුරුව ගන්න අපි කවර් කරගන්න ඕනේ. හරි. මම රිකැප් පේපර්ස් මේ පාඩමෙන් ඔක්කොම 6ක් ඔයාලට දානවා. එතකොට රිකැප් පේපර්ස් 1 ඉඳලා 6 වෙනකන් ඉවර කරගන්න ඕනේ. අදියර දෙකකට මම දානවා කියලා හිතන්න දැනට දාලා තියෙනවනේ 3ක්. ඊට පස්සේ රිකැප් පේපර් 4 5 6 මම ටක් ගාලා ලොන්ච් කරන්නම් ජූනි මාසය ඇතුලේ. එතකොට 1 ඉඳලා 3ට 4 ඉඳලා 6ට රිකැප් පේපර්ස් 6. හරි. ඊළඟට 2001 ඉඳලා 2020ට පාස් පේපර්ස් ප්‍රශ්න ටික තියෙනවා PPQ පොතේ. ඒකෙන් කොහොමද මේ තියරි ප්‍රශ්න වලට දෙන්නේ කියලා ලොකු අත්දැකීම් සමුදායක් අපිට එකතු වෙනවා. ඊළඟට තනියෙන් කරන්න 81 ඉඳලා 2000ට පාස් පේපර්ස් ප්‍රශ්න ටික දීලා තියෙනවා SSQ පොත. හරි. ඊළඟට මම ඔයාලට දීලා තියෙනවා මේ ඉන්ටර්නැෂනල් පොත්වල හරි ලෝකේ පිට රටවල ඒ ලෙවල් වලට සමාන්තරව තියෙන විභාග වලට ගහපු පොත්වල කොහොමද මේ පාඩමේ යෙදීම් තියෙන්නේ කියලා টොප් රෑන්කර්ස් එක ඒක යම් සමහර ඒවා මම කරලත් තියෙනවා දැන්. හරි. ඊට අමතරව පුතා පාඩමේ පළවෙනි chapters තුනේ සාරාංශයක් රිවිෂන් පැක් 1 කියලා කරලා තියෙනවා. හරි. ඊට පස්සේ පාඩමේ 4 5 6 chapters ඉවර වුණාම මේ chapters වල සාරාංශයක් මම රිවිෂන් පැක් 2 කියලා කරන්න. රිවිෂන් පැක් 1 රිවිෂන් පැක් 2. ඔන්න ඔය ටික හරහා ඉගෙනගත්ත තියරි එදින හැටි අපි ප්‍රැක්ටිස් කරගන්න ඕනේ. හරි. ඒතර මෙන්න මේ ටිකේ টොප් රෑන්කර්ස් එක්සර්සයිස් කියන එක මම බල කරන්නේ නැහැ. ඒතර වචනෙන්ම තේරෙනවනේ අපිට රෑන්ක් එකකට අසාමාන්‍ය කැපවීමක් කරන්න හිතේ හයිය තියෙනවා නම් විතරයි මේක ඕනේ. මේක අත්‍යවශ්‍ය නැහැ. මේක නැතත් කෙමිස්ට්‍රි A level ඒක ගන්න ඕන කරන පසුබිම අනික් වැඩ ටිකෙන් කවර් වෙනවා. මේ Tamanට ලංකාවේ හරි දිස්ත්‍රික්කයේ හරි පළවෙනි 10ට එන්න ඕන නම් ඒ සඳහා තියෙන දේවල් ටිකක් මේ තියෙන්නේ. හරි. ඊළඟට Tamanගේ ඉංග්‍රීසි හදා ගන්න ඕන නම් ඒ සියලු දේවල් වලට අදාළ දේවල් ටිකක් මේ තියෙන්නේ. හරි. එතකොට පුතා මේ තමයි කරගන්න තියෙන වැඩ ටික. ඒ කියන්නේ plan එකේ අන්තර්ගත වෙන්න ඕනේ දේවල් ටික. හරි. දැන් එතකොට මේ දේවල් අපි plan කරගන්නේ කොහොමද කියන එක. හරි. දැන් ජූනි මාසේ plan කරගන්නකොට ඉස්සෙල්ලාම ජූනි මාසේ මම බෙදා ගන්නවා සමාන කොටස් 4කට. නැත්නම් සෙට් මම කියනවා එහෙම අදියර 4කට බෙදා ගන්නවා. හරි. පළවෙනි පීරියඩ් එක වෙන්නේ ජූනි 1 ඉඳලා 7 වෙනකන් පීරියඩ් එක. හරි. ජූනි 8 ඉඳලා 14 වෙනකන් දෙවෙනි අදියර. හරි. 15 ඉඳලා 21 වෙනකන් තුන්වෙනි අදියර. මම මේ plan කරන හැටි හොඳට බලන්න පුතේ. ඉස්සෙල්ලා මට කරන්න තියෙන වැඩ ටික මම ලියාගත්ත ලිස්ට් එකක් විදියට. ඊට පස්සේ ඒ ටික බෙදා ගන්නවා. ඒතර ජූනි 22 ඉඳන් 30 වෙනකන් 4 වෙනි අදියර. හරි. ඔයාලා කරන්න ඕනේ chemistry study plan ජූන් කියලා පොඩි ලස්සන පිටුවක් හදලා පිළිවෙලට වැඩ කරන්න. ඒකේ half sheet 4ක් ගන්න ඕනේ. ඒ half sheet 4 label කරන්න ඕනේ මෙන්න මේ විදිහට දවස් වලට.
හරි. ඊට පස්සේ පුතේ ඒ යම් කිසි පරිච්ඡේදයකට අදාළව කරන්න ඕනේ වැඩ ටික අපි ලිස්ට් කරගන්න හදලා තියෙන ඉස්සරහින් කොටුවක් දාලා දෙන. ඒක කරපු එක ටික් කර හැකි වලට. කරා කියලා මාක් කර හැකි. ඒතර ගුරුවරු කියන ඒවා ඒ විදිහටම පිළිගන්න දරුවෝ ඉස්මුදුනින් මේක පිළි අරන් ඒ විදිහටම කරනවා. සමහර යුන් ඉන්නව කොටසක් කරනවා කොටසක් කරන්න ගියදී ටික කාලයක් යද්දි පළවෙනි සති දෙක කරනවා දෙවෙනි සති දෙක යද්දි මේක මග හැරිලා යනවා. සමහර යුන් ඉන්නව ගණන්වත් ගන්නෑ. තමන් ඒ ගුරුවරයාගේ වචනයට දක්වන ගෞරවයට සමානුපාතිකව තමන්ට හම්බෙන රිසල්ට් එක තීරණය වෙයි අවසාන වෙනකොට. ඒක වලට බාරයි පුතා. හරි. එතකොට දැනට කරන ඒවා විදිහට 5යි 6යි chapters දෙක යන්නේ පන්තිය සතියට පන්ති දවස් දෙක ගානේ තියෙනවනේ. එතකොට ඒ පන්ති දවස් දෙකේ ඒවා ඊළඟ පන්ති දවස් එන්න කලින් දැන් අද ඒවා ඔයාලගේ ඊළඟ පන්ති දවස් එන්න කලින් පාඩම් කරලා ඒ වැඩ ටික ඉවර කරලා අභ්‍යාස ටික කරලා හෝම්වර්ක් ටික කරලා ඉවර කර ඊළඟ පන්ති දවසක ඊට පස්සේ එක එන්න කලින් ඉවර කරගන්න ඕනේ. ඒතකොට ජූනි 1 ඉඳන් 7 වෙනකන් පන්ති දවස් දෙකේ වැඩ ටික හරියට ගොඩ ගැහෙන්නේ නැතුව හෝම්වර්ක් ටික කරලා ඊළඟ පන්ති දවසේදී ඉවර කර ගැනීම තමයි දැනට කරන වැඩ ටික පිළිවෙලට කරගෙන යෑම යටතේ තියෙන්නේ. ඒතකොට chapter 5 6 ඒ විදිහට මේ මාසේ පුරාවට ඒ පන්ති දවසේ වැඩ ඊළඟ දවසට කලින් පිළිවෙලට ඉවර කරගද්දි හෝම්වර්ක් එකම කරලා කවර් වෙයි. ඒක මට අමුතුවෙන් ප්ලෑන් කරලා කරන්න තියෙන දෙයක් නෙමෙයි. ඊළඟ පන්ති දවසට කලින් අදාළ පන්ති දවසේ වැඩ ඉවර කරගන්නයි තියෙන්නේ. හරි. ඊට පස්සේ කලින් කරපුවා පාඩම් කරන්න එපේ. පළවෙනි chapters 4 අපි මීට කලින් කරලා තියෙනවා පන්තියේ පටන් ගත්ත දා ඉඳන් මේ වෙනකන්. අන්නේ කලින් කරපුවා පාඩම් කර ගැනීම යටතේ මේ පරිච්ඡේද 4ට පුතේ chapters 4 බෙදලා දාන්න. ඒතර ජූනි 1ත් 7ත් අතර chapter 1 කැතෝඩ කිරණ වල ඉඳලා අය මුල ඉඳන් එක රවුමක් සම්පූර්ණයෙන් පාඩම් කරගෙන වැඩ ටික ඉවර කරන්න. හරි. ජූනි 8ත් 14ත් අතර chapter 2 සම්පූර්ණයෙන් මුල ඉඳන් පාඩම් කරලා ඒකේ වැඩ ටික ඉවර කරන්න. ජූනි 15ත් 21ත් අතර chapter 3 ජූනි 22ත් 30ත් අතර chapter 4 සම්පූර්ණයෙන් පාඩම් කරලා ඉවර කරන්න. chapter 5යි chapter 6යි ඒ සතියේ වැඩ ඒ සතියේ මේ මාසේ කරද්දී මම පන්තිය ආවරණය කරලා තියෙයි සියලු સિદ્ધාන්තත් එක්ක. එතකොට කලින් උගන්වලා තියෙන ඔක්කොම තීරි මේ මාස ඇතුලේ මෙහෙම කොටස් වශයෙන් මතක් වෙනවා. ඊට අමතරව මේ මාසේ උගන්වන දේවල් ඔක්කොම ක්‍රමානුකූලව පිළිවෙලට පාඩම් වෙලා ඉවර වෙනවා. හරි. ඊළඟට අපිට තියෙන්නේ මම මේ ඉගෙනගත්ත තියරි ප්‍රශ්න වලට දෙන්නේ කොහොමද කියලා ඔයාලව සෑහෙන පරාසයකට හුරු කරන්න කියන්නේ. මේ පාඩමෙන් අහන්න පුළුවන් හැම ප්‍රශ්න රටාවක්ම කව වෙන විදිහට ඔයාලව හුරු කරන්න. හරි? මම වැඩ ටික බෙදලා තියෙන විදිහ නෙමේ තියෙන්නේ. මේ මාසේ අන්තිමට පළවෙනි පාඩමේ ටෙස්ට් එක තියෙනවා. මුළු යුනිට් එකෙන්ම ටෙස්ට් එකක්. මේ ඒකටයි මේ පාඩම් කරන ප්ලෑන් එක හදන්නේ. ටෙස්ට් එකේ දවස මම ජූනි 20න් පස්සේ කියන්නම්. ජූනි 20ත් 30ත් අතර දවසක ඔන්ලයින් ක්විස් එකක් විදියට ටෙස්ට් එකක් තියෙනවා. ඒකේ ලකුණු රෑන්ක් ලිස්ට් එකක් එහෙම ඔක්කොම හදනවා. ඒ නිසා ඒකට ලෑස්ති වෙන්න ඕනේ. හරි? ඒකටයි මේ පාඩම් කරන ප්ලෑන් එක හදන හැටි මම මේ අද කියන්නේ. එහෙම නැතුව නිකන් ඔහේ හිටිලා කියනව නෙමෙයි. හරි. දැන් ඒතර පුතේ මේ වැඩ ටික බෙදා ගන්න ඕනේ කොහොමද කරන්නේ කියලා. හරිද? හරි. ඕක කරන්න වෙන්නේ මෙන්න මෙහෙමයි. පාස් පේපර්ස් ප්‍රශ්නයි තනියෙන් කරන SSQ පොතේ ප්‍රශ්නයි තියෙන්නේ. මේවා මුළු පාඩමෙන් මේවා විසිරලානේ තියෙන්නේ පොත් දෙකේ. එතකොට ඔයාලා මෙහෙම කරන්න. ඔයාලා පළවෙනි සති දෙක ඇතුලේ හරි පළවෙනි සති දෙක ඇතුලේ පාස් පේපර් පොතේ හරි PPQ පොතේ chapters එකේ ඉඳලා 3ට පළවෙනි chapters 3ට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න ටික ඔක්කොම කරන්න. ඊළඟට SSQ පොතේ හරි තනියෙන් කරන්න දීලා තියෙන 80 ඉඳලා 2008 අවුරුදු 20 ප්‍රශ්න තියෙන පොතේ පළවෙනි chapters 3ට අදාළව ඔක්කොම ටික පාඩම් කරන්න. මම කියන එක තේරුණානේ. එතකොට මේ එක එක සතිය කරන්න ඕනේ වැඩ ටික. හරි. ඊළඟට තුන්වෙනි chapter එකට වෙනකන් පාඩම් කරලා හරි තුන්වෙනි chapter එකට වෙනකන් පාඩම් කරලා මම revision pack 1 කියලා පළවෙනි chapters තුනේ සාරාංශයක් දීලා තියෙනවානේ.
රිවිෂන් පැක් 1 එක තුන්වෙනි සතියේ කරන්න. ඊළඟට රිකැප් පේපර් හරි තුන්වෙනි එක මෙතන කරන්න. තුන්වෙනි එක මෙතන කරන්න. දෙවෙනි chapter එක පාඩම් කරලා මෙතන රිකැප් පේපර් 2 කරන්න. රිකැප් පේපර් 2 කරනවා. පළවෙනි chapter එක පාඩම් කරලා ඉවර නිසා මෙතන රිකැප් පේපර් 1 කරන්න. රිකැප් පේපර් 1 මෙතන කරනවා. හරි. එතකොට පළවෙනි සති 3 ගෙවිලා ජූනි 20 21 විතර වෙනකොට මම මේ උගන්නපුවා කවර් වෙන්න තියෙන අභ්‍යාස වලින් රිවිෂන් පැක් 1 ඉවරයි. টොප් රැන්කර්ස් කැමති නම් කරන්න මාසෙ කැමති විදියට එක දවසක් දාගෙන නැත්තම් කරන්න එපා ඒක ඔයාලට බාරයි. රිකැප් පේපර්ස් 1 ඉඳලා 3ට ඉවරයි. හරි. අන්තිම සතියේ මේ කලින් කාලච්ඡේදවලදී වගේ දවස් 7ක් නෙමෙයි තියෙන්නේ. දවස් 9ක් තියෙනවා. කියන්නේ වැඩිපුර දවස් 2-3ක් තියෙනවා. ඒ නිසා වැඩිපුර වැඩ ටිකක් කර හැකි. මේ අන්තිම කාලවකවානුව ඇතුලේ පුතා පාස් පේපර් පොතේ 4 ඉඳලා 6ට පාස් පේපර් chapters වලට අදාළ පාස් පේපර්ස් ප්‍රශ්න එක රවුමක් කරන්න. SSQ පොතේ 4 ඉඳලා 6ට chapters වලට අදාළව එක රවුමක් කරන්න. හරි. ඊට පස්සේ 4 ඉඳලා 6ට රිකැප් පේපර්ස් මම ඒ වෙද්දී Telegram channel එකට දාලා තියන්නම්. මේ ටික එක රවුමක් කරන්න. ඊට පස්සේ 4 5 6 chapters 3 cover වෙන්න. හරි මම රිවිෂන් පැක් 2 එක දාලා තියන්නම්. ඒ රිවිෂන් පැක් 2 එක කරන්න. රිවිෂන් පැක් 2 මම දාලා තියන්නම්. ඔන්න ඔය රිවිෂන් පැක් 2 එක කරන්න. හරි. දැන් මේ අන්තිම දවස් 9 අරගෙන මේ වැඩ ටික ඔක්කොම කරාම ඔයාලා බලන්න පුතේ ලස්සනට කොටස් 4කට මම එකින් එක පෙන්නන්නම්. ඔයාලට දැන් zoom කරලා පෙන්නයි. හරි. ඒතර මේ ජූනි 1 ඉඳලා 7 වෙනකන් සතියට අදාළව කරන්න ඕනේ වැඩ ටික. හරි. ඒ සතියේ වැඩ ටික කොහොමද වෙනවා? chapter 1 පාස් පේපර් පොතේ පළවෙනි chapters 3ට අදාළව ප්‍රශ්න ටික ඔක්කොම රිකැප් පේපර් 1. හරි. ඉතින් මම මේ බලන්න ලිස්ට් එකක් හදපු විදිහ ඉස්සලා කරන්න ඕනේ වැඩ ටික ඔක්කොම ලිස්ට් කරගත්තා. ඊට පස්සේ කාලච්ඡේද වල බෙදාලා ලිස්ට් හදාගත්තා. එතකොට ජූනි කෙමිස්ට්‍රි ස්ටඩි ෂෙඩියුල් නැත්නම් ස්ටඩි ටයිම් ටේබල් කියලා දාලා හරි ඒකේ half sheet 4ක් තියෙනවා. පළවෙනි half sheet එක තියෙන්නේ week 1 නැත්නම් period 1 ජූනි 1 ඉඳන් 7 කියලා දාලා ඒ සතියේ පන්ති දෙකේ වැඩ ටික කරගන්න ඕනේ. chapter 1 ආය පාඩම් කරන්න ඕනේ. PPQ පොතේ පළවෙනි chapters 3 වැඩ ටික කරගන්න ඕනේ. recap paper 1 කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ period 2 නැත්නම් week 2 කියලා දාලා ජූනි 8-14 කියලා දාගත්තා. හරි. ජූනි 8-14 කියලා දාගෙන ඒ සතියේ වැඩ ටික වෙන්න ඕනේ. chapter 2 වෙන්න ඕනේ. එහෙම ඔහොම. එතකොට මේ sets 4 මේ period 4 ඉවර වෙනකොට මම අර හදාගත්ත ලිස්ට් එකේ තිබ්බ ඔක්කොම ඉගෙනගත්ත තියරි ඇප්ලයි වෙන ඇප්ලිකේෂන්ස් ටික ඉවරයි. ඊට පස්සේ ඒ සතියේ ඒ කියන්නේ ඒ පන්ති දවසේ වැඩ ටික ඊළඟ පන්ති දවසට කලින් ඉවර කරගෙන පන්ති දවස් 8ේම වැඩ ටික පිළිවෙලට ඉවරයි. ඊට පස්සේ කරපු පාඩම මේ කරපු chapters ටික ඔක්කොම පාඩම් කරලා ඉවරයි. ඔක්කොම වැඩ ටික කම්ප්ලීට්. එතකොට අන්තිමට පුතා 4 වෙනි සතියේදී මේ දේවල් ටික මෙන්න මෙහෙම අනුපිළිවෙලට එනවා. ඔයාලට දැන් මේක zoom කරලා පෙන්නයි. හරි. එතකොට මේ විදිහට 4 වෙනි සතියේදී වැඩ ටික වෙන්න ඕනේ. ඔහොම දැන් මේ ටික ඔන්න ලියා ගන්න. හරි. මාසෙකට අදාළව ජූනි මාසේ වැඩ ටික ඔක්කොම ලිස්ට් වුණාට පස්සේ කරන එක හරි දාලා මාක් කරන්න. ඒ කාල සීමාව ඇතුලේ ඒ වැඩ ටිකත් මාසෙ ඉවර වෙද්දි මේ වැඩ ටිකත් ඉවරයි කියන්නේ ජූනි 30 වෙනිදා වෙද්දි පළවෙනි පාඩමට අදාළ සියලු වැඩ ටික කම්ප්ලීට් කියන බලපෑම ඔයාලට එතනින් තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් එතනින් ඉස්සරහට යන විදියක් plan කරන්න. මොනවද වෙන්න ඕනේ මොනවද කව වෙන්න ඕනේ පාර්ට්ස් කියලා හරියට දන්න හින්දා ඒ plan එක හැම අංගයක්ම කව වෙන විදියට පෙළගස්සගත්තනේ පුතේ. ඒ තමයි මගේ සබ්ජෙක්ට් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක. ඒකයි කියන්නේ අයිලන්ඩ් ෆස්ට් එන්නේ දක්ෂම ළමයා නෙමෙයි. අයිලන්ඩ් ෆස්ට් කියන්නේ දක්ෂම ළමයා කියලා කීයටවත් හිතන්න එපා. දිස්ත්‍රික් ෆස්ට් එන්නේ ඒ දිස්ත්‍රික්කින් දක්ෂම ළමයා නෙමෙයි. හැබැයි දිස්ත්‍රික් ෆස්ට් වෙන්නේ
අර හරියට ඒ සබ්ජෙක්ට් එක දැනගෙන උගන්වන ගුරුවරු 3 දෙනෙක් යටතේ ඒ සබ්ජෙක්ට් එකට ට්‍රේන් වෙලා ඒ සබ්ජෙක්ට් එක දන්න ගුරුවරු කොච්චර සබ්ජෙක්ට් එක දැනගත්තත් පළවෙනි අවුරුදු 5 අලුත් ගුරුවරයෙක් නම් ඒත් එයාට එක්ස්පීරියන්ස් එක නැහැ පුතේ. එතන ආයේ කේස් එකක් කියනකොට. තිතටම සබ්ජෙක්ට් එක දන්න එක්ස්පීරියන්ස් ගුරුවරු යටතේ ට්‍රේන් වෙලා ඒ ගුරුවරුන්ගේ එක්ස්පීරියන්ස් එකයි ඒ ගුරුවරුන්ගේ විෂය දැනුමයි එක දෙන ප්ලෑනින් වලට තමන්ගේ අභ්‍යන්තර ගුණයක් නේ ගුරුවරු කියන වචනේ ඒ විදිහටම විශ්වාස කරලා පිළිපදිනවා කියන එක. අන්න එහෙම තමන්ගේ අභ්‍යන්තරයේ ක්වොලිටිස් උත් හදාගෙන ඒ හදාගන්න ප්ලෑන් ක්‍රියාත්මක වෙන්න දරුවෝ මහන්සියෙන් වැඩ කරන්න එපේ. මහන්සියෙන් වැඩ කරන දරුවා තමයි දිස්ත්‍රික් ෆස්ට් වෙන දරුවා. එහෙනම් පිළිවෙලට ක්‍රමානුකූලව මේ හැම දෙයකම ප්‍රයෝජනේ අරගෙන ඉස්සරහට වැඩ ටික කරලා ජූනි මාසයේ ඇතුලේ හරි පරමාණුක ව්‍යුහය කියන පළවෙනි පාඩමේ වැඩ ටික ඉවර කරගන්න ජූලි මුල අපි දෙවෙනි පාඩමට අත ගන්න ඕනේ. ජූලි මුලේ ඉඳන් පුතා අපි දෙවෙනි පාඩමට යනකොට ඉවර කරපු පාඩමක් කියලා එකක් තියෙනවා.